අනමතග්ග සංයුත්තේ. පින්නතුනි එකම අම්මා කෙනෙක් වෙනුවෙන් එකම තාත්තා කෙනෙක් වෙනුවෙන් එකම ස්වාමි පුරුෂයෙක් වෙනුවෙන් එකම බිරිඳ වෙනුවෙන් දරුවා වෙනුවෙන් මේ සංසාරේ අඬලා තියෙන කඳුළු භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහා සාගර ජලයට වඩා වැඩි කියලා. එක අම්මෙක් වෙනුවෙන් අඬපු කඳුළු. හිතලා බලන්න. මේ බණ අහන ඔබ අතර සමහර කෙනෙකුගේ අම්මා තාමත් ජීවත් වෙනවා ඇති. සමහර කෙනෙකුගේ අම්මා මේ වෙනකොට මිය ගිහිල්ලත් ඇති. පින්නතුනි ඒ ඔබේ අම්මා මැරුණ දවසේ ඔබට හුඟක් දුක හිතිලා අඬන්න ඇති. ඔය මේ ජීවිතයේ ඔබේ අම්මම සංසාරේ පෙර ජීවිතවලත් ඔබට මුණ ගැහිලා තියෙනවා. ඇය ඔබේ මවමයි, ඔබ ඇගේ දරුවමයි. පෙරත් අපේ අම්මා මැරුණාම ඒ විදිහට ඔබ අඬන්නේ නැති ඔබේ අම්මා මැරුණාම. අන්න එහෙම මේ ජීවිතයේ අම්මේ කියන කෙනාම මේ සංසාරේ පුරාවට තමන්ගේ අම්මා හැටියට නොඑක් ආත්මවල මුණ ගැහිලා ඇය මැරුණට පස්සේ හඬාපු කඳුළු මහා සාගර ජලයට වඩා වැඩි කියලානේ පින්නතුනි දේශනා කළේ. එකම මවක් වෙනුවෙන් මේ සංසාරේ මෙතෙක් අඬලා තියෙන කඳුළු සාගර ජලයට වඩා වැඩි. භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. සංසාරේ කෙබඳුද අපි සාකච්ඡා කරමු කියලා කිව්වේ ඒක. ඔබට වැටහෙනවද හැබෑවටම සංසාරේ කොයි වගේද කියලා? එතකොට මේ සංසාරේ පුරාම මේ අම්මා විතරද අපිට අම්මා වෙලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තමන්ට මව් නොවුන කෙනෙක් නැහැ කියලා. පියා නොවුන කෙනෙක් නැහැ. ස්වාමියා නොවුන, බිරිඳ නොවුන, දරුවා නොවුන කෙනෙක් නැහැ. අද ආදරණීය ස්වාමි පුරුෂයා තව භවයක ඒ තාත්තා ඔබේ. අද ඔබේ ප්‍රිය බිරිඳ ඒ තව භවයක ඔබේ අම්මා. අද ඔබ දෙපළ එකතු වෙලා සුරතල් කරන ඔබේ දරුවා ඒ තව භවයක ඔබේ තාත්තා. නමුත් අද ඒ ඔබේ පුතා, ඒ ඔබේ දුව. මේක තමයි සංසාරේ හැටි. මේ සසරගත ජීවිතේ මව නොවුන කෙනෙක් නැහැ. පියා නොවුන කෙනෙක් නැහැ. දුව පුතා, ස්වාමියා බිරිඳ නොවුන කෙනෙක් නැහැ පින්නතුනි. එවන් ගොර බිරං දීර්ඝ සසර ගමනක එකම ස්වාමියා තමන්ගේ ස්වාමියා වෙවි ඉපදිච්ච වාර කොච්චරනම් තියෙනවද? එවන් අවස්ථාවක් නෙමෙයි කියන්නේ. 86000ක්ම චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේම පුත්‍රයෝ. ඒ 86000ම චූලනී බ්‍රහ්මදත්තලා. 86ක් කියන 86000ක් පින්නතුනි. 86000ක් දෙනාම චූලනී බ්‍රහ්මදත්තලා. මේ කතාවේ කතා කරන මේ උබ්බරි ඒ 86000ක් දෙනාගේම ප්‍රිය බිරිඳ වෙලා තියෙනවා. මොනතරම් අහඹු සිදුවීමක්ද? ඒක සසර හැටියට අහඹු නෑ. නමුත් එකම නම දරන 86000ක් දෙනාට තමන් බිරිඳම බවට පත් වෙන්න මේ සංසාරේ කොච්චර දිග ඇද්ද? එහෙනම් ඒ බිරිඳ මැරුණහම, ඒ ස්වාමියා මැරුණහම අඬාපු කඳුළුත් සාගර ජලයට වඩා වැඩි නේද? පින්නතුනි, එක වරක මව, පියා, ස්වාමියා, බිරිඳ මැරුණහම දුකට අඬාපු කඳුළු ටික කඳුළු වැටෙන්න ගත්ත දවසේ ඉඳලා ආදාහනෙත් ඉවර කරලා තවත් ටික කාලයක් යනකම් ඔහු වෙනුවෙන්, ඇය වෙනුවෙන් කඳුළු වැටුණා නම් ඒ සියලු කඳුළු එකතු කළා නම්
ඔබට හිත හැකිද තේ බොන අඬු කෝප්පයක් පුරවන්න පුළුවන් වෙයි කියලා? එක භවයක මව වෙනුවෙන් අඬාපු කඳුළු ඒ වාගේ කුඩා භාජනයක් පුරවන්න බැරි නම් සතර මහා සාගර ජලයට වඩා මහත් වූ කඳුළු සාගරයක් කොහොම පුරවන්නද පින්නතුනි? දැන් තේරෙනවද? එකම පුරුෂයාට දාව කොයි තරම්නම් සංසාරේ ඉපදිලා තියෙනවද? ඒ මවම එකතු කරගෙන. ආන් ඒකයි සඳහන් කළේ මේ සංසාරේ කෙබඳුද? කොච්චර දිගයිද සසර ගමන? භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කළා තව. මේ සංසාරේ ඉපදෙන ආත්මවල අපේ බෙල්ල කපන්න ඇති නොඑක් වර. ගවයෙක් වෙලා ඉපදිලා කොයි තරම් බෙලි කැපුම් ලබන්න ඇද්ද? දේශනා කරනවා ගවයෝ වෙලා ඉපදිලා බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරේ මහා සාගර ජලයට වඩා වැඩි කියලා. ඒ මම කියන සත්වයාමයි කොයි තරම් කාල පරිච්ඡේදයක් ගවයොම වෙවි ඉපදෙන්න ඇද්ද ඔය මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් ලේ සාගරයක් පිරෙන්න. කී පාරක් බෙලි කැපුම් ලබලා ඇද්ද අද මෙහෙම හිටියට? භාග්‍යතුන් වහන්සේ කරුණත් පැහැදිලි කරනවා. දැන් බලන්න පින්නතුනි මේ සංසාරේ කොච්චර දිගද කියලා. මහා කල්පයක් කියලා කියහම කොයිසා දීර්ඝ කාලයක්ද? පින්නතුනි මහා කල්පයක් ඇතුලේ අන්තර කල්ප කියලා පුංචි පුංචි කල්ප 256ක් තියෙනවා. එක අන්තර කල්පයක තියෙන ආයුෂ ප්‍රමාණයන් අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86,40,000ක් කියලා. අන්තර කල්පයක ආයුෂ. මේ කාලය කොයිතරම් දීර්ඝද? මෙහෙම කිව්වොත් අපේ ජීවිතේ ඔය මදුරුව අපිට කොයිතරම් විදලා තියෙනවද? මදුරුව කොච්චර අපෙන් ලේ බීලා තියෙනවද? පින්නතුනි උදාහරණයක් හැටියට හිතුවොත් එක අන්තර කල්පයක අපි කොච්චර උපදින්නේ නැද්ද? ඔය මදුරුව අන්තර කල්පයක් ඇතුලේ අපෙන් ලේ බීලා තියෙනවා පින්නතුනි සාගර ජලයට වැඩිය. දැන් තේරෙනවද අන්තර කල්පයක් කොච්චර දිගද කියලා? අසංඛ්‍ය 86,40,000ක්. මදුරුවන්ට පුළුවන් නම් සාගර ජලයට වඩා අපෙන් ලේ බොන්න ඔය කාලය තුල මදුරුවා වුණනම් ලේ බින්දුවක් බොන්න ඇතිනේ. දැන් හිතලා බලන්න එතකොට කල්ප කොච්චරනම් අපි උපදින්නේ නැද්ද කියලා. අපේ මහ බෝසතාණන් වහන්සේ මීට මහා කල්ප අසංඛ්‍ය 20,00,000කට පෙර තමයි මේ බුද්ධ කාරක ධර්ම පිළිබඳව අදහස උපදවා ගත්තේ. මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂයකට පෙර. ඔය කාලේ ඉඳලා ලෞතර බුද්ධත්වයේ ළඟට එනකොට උන්වහන්සේ දැකපු බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණීය ධර්මයේ සඳහන් කරනවා 5,12,000 ගණක්. පින්නතුනි ඔය සියලුම බුදුවරු ඔබ දැක්කේ නෑ කියලා හිතනවද? ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඔබත් ඉඳලා තියෙනවා, මමත් ඉඳලා තියෙනවා. නමුත් අපිට තව පුළුවන් වුණාද මේ සංසාරේ කෙරවල කරන්න? ඒසා දීර්ඝ කාලයක් ඇවිදගෙන එනවා. පුළුවන් වුණාද සසර කෙරවල කරන මගට යන්න අපිට? තවම බැරි වුණා. ඔය තරම් දීර්ඝ කාලය තුල
කොච්චරනම් හරක් වෙලා ඉපදෙන්නේ නැද්ද? කොච්චරනම් ඌරෝ වෙලා ඉපදෙන්නේ නැද්ද? පින්නතුනි කොච්චර කාලයක් මාළු වෙලා ඉපදෙන්නේ නැද්ද? ඔය විතරක් නෙමෙයි. අපි මනුලවත් දෙව්ලවත් බඹලවත් ওই කාලේ හිටියා. නමුත් හැමදාම මෙහි ඉන්න බෑනේ පින්නතුනි. දෙව්ලොව ඉන්න අරගෙන ගියපු පින ඉවර වෙච්චාම දෙව්ලොවින් එන්න ඕනේ. බඹලොව ඉන්න අරගෙන ගියපු පින් ඉවර වෙච්චාම බඹලොවින් එන්න ඕනේ. අපි කොච්චර කාලයක් බඹලොව ඉඳලා සැප විඳලා පස්සේ තිරිසන් වෙලා ඇද්ද? අපි කොච්චර කාලයක් දෙව්ලොව දෙව් සැප විඳලා පස්සේ ප්‍රේත වෙන්නේ ඇද්ද? සතර අපාය යන්නේ ඇද්ද? නිමක් නැහැ පින්නතුනි. ඒක තමයි සසරේ හැටි. මේ ජීවිතෙන් මරණයටපත් වුණාට පස්සේ ආයෙත් කවුරු වෙලා ඉපදෙයිද කියලා විශ්වාසයක් තියෙනවද? ආයෙ උපදින්නේ නැති වෙන්න කටයුතු කරලා තියෙනවා කියලා ඔබට විශ්වාසයක් තියෙනවද? ඔබ තාම රහත් උනේ නැත්තම් අනිවාර්යයෙන්ම නැවත ඔබට උපදින්න සිද්ධ වෙනවා. ඒක ඔබ කැමැත්තෙන් පිළිගත්තත් අකමැත්තෙන් ප්‍රතික්ෂේප කළත් කාරණාව ඒකම තමයි පින්නතුනි. ආයෙසරයක් උපදින්නම වෙනවා. නමුත් ඔබ දන්නවද උපදින්නේ කොහෙද කියලා? උපදින්න තැන් නම් ඕන තරම් තියෙනවා. අපි එනකන් දෙව්ලොවින් බඹලොවින් විතරක් නෙමෙයි බලාගෙන ඉන්නේ. සතර අපායනුත් බලාගෙන ඉන්නවා. වැඩි පිරිසක් යන්නේ සතර අපාය පැත්තට. පින්නතුනි මම මුලින් සඳහන් කළානේ අපිත් කලක් දෙව්ලොව බඹලොව හිටිය කියලා. බඹලොව ඉඳලා අසීමාන්තික බඹ සැප විඳලා අවුරුදු කල්ප ගණන් ගෙවිලා යනවා. ඒ බඹ සැප විඳින්න තිබිච්ච කුසල කර්මයේ ඉවර වෙලා බඹලොව වගේ උසස් තැනක ඉන්න බැරි වෙච්ච නිසා දෙව්ලොවට එනවා. දෙව්ලොවින් චුත වෙලා මනුලොවට එනවා. එහෙනම් දැන් ඔබත් මනුලොව මමත් මනුලොව. අනිවාර්යෙන්ම අපි මනුස්ස ලෝකෙන් මැරෙන්න ඕනේ දවසක. ඔබ ගැන හිතලා බලන්න. ඔබ මේ වෙනකොට මරණයෙන් පස්සේ බඹලොව යන්න සුදුසු මට්ටමේද? එහෙම නැත්නම් දෙව්ලොව යන්න සුදුසු මට්ටමේද? එහෙම නැත්නම් ආපහු මනුස්ස ජීවිතයක්වත් ලබන්න පුළුවන් මට්ටමක ඔබ ඉන්නවද කියලා හිතලා බලන්න. කෙසේ වෙතත් මැරෙනවා. දැන් මේ කාලේ නම් වසංගත තත්වයට බොහොම බයයි. මොකද වැළඳිලා කවද මැරෙයිද දන්නේ. හිතලා බලන්න. හදිසියේ රෝගේ වැළඳිලා මැරෙන්න වුණොත් මැරිලා කොහෙද යන්නේ කියන එක. මේ කාලේ ඔකට විශේෂයෙන් උත්තරේ හොයන්න. කවදා කොතනින් කොහොම රෝගී වැළඳෙයිද දන්නේ. එන්න වැඩි වෙන ස්වභාවයක් නේ තියෙන්නේ. කොහොම කොයි වෙලාවෙ වැළඳෙයිද දන්නේ. ඒ නිසා කොයි වෙලාවෙ ජීවිතේ නැති වෙයිද දන්නෙත් නැහැ. මිනිත්නේ ඒක නවත්තන්න බැරි වෙයි. රෝගී වැළඳෙන එකත් නවත්ත ගන්න බැරි වෙයි. සමහර වෙලාවට මැරෙන්න තියෙන ඉඩකඩත් බොහොම වැඩි වෙයි. අපි කියමු මැරුණා කියලා. දැන් කොහෙද යන්නේ කියන ප්‍රශ්නෙට තමයි උත්තරය ඕනේ. ඔබ දෙව්ලොව යන්න තරම් සුදුසු මට්ටමකද? තියා මනුලව ආපහු උපදින්න තරම් සුදුසු මට්ටමක ඉන්නවද? පින්නතුනේ නැත්තම් සතර අපායයන්ට නම් සුදුසුකමක් ඕනේ නැහැ. කොහොමත් ඉතින් හුඟක් දෙනා ඉන්න විදිහට සතර අපායෙම තමයි යන්න වෙන්නේ. සුදුසුකම් ඕනේ. අන්න ඒකින්ද වහ ඉක්මන් කරන්න. වහ කටයුතු කරන්න. සංසාරේ බොහොම දිගයි. ජීවිතේ ඊටාම කෙටි. ආන් ඒ නිසා මේ ජීවිතේ මට යම් මොහොතක අහිමි වෙනවද? කවදා අහිමි වුණත්, කොතන අහිමි වුණත්, කොහොම අහිමි වුණත්, කොයි විදිහට අහිමි වුණත් මට බය නැහැ කියලා හිතන්න පුළුවන් මට්ටමක ඉන්නවද?
මොකද්ද කරන්න ඕනේ බය නැතුව ඉන්න නම්? යටත් පිරිසෙන් තිසරණය අනිවාර්යයි. පන්සිල් ආරක්ෂා කරන්න වටිනවා. මේ තිසරණයයි පන්සිලුයි සමාදන් වෙලා මනාව රැකගත්ත සීලයක් බවට පත් කරගෙන තිබුණා නම් පින්නතනි කවද මැරුණාම මොකද? යමෙක් ළඟ තිසරණ තියෙනවා නම් යමෙක් ළඟ පන්සිල් තියෙනවා නම් ඔහු ඒකාන්තයෙන්ම සුගතිගාමී වෙලා උපදිනවා. මේ සංසාරේ ඕන තරම් නිරයට ගිහිල්ලා තියෙනවා. සැබවින්ම සත්වයාගේ නිජ බිම නිරය හා සමානයි.